රයිට් අපි ක්ලාස් එක පටන් ගමු. අද මම කතා කරන්න යන්නේ අපිට විදුලියේ තියෙන ඉතාමත්ම වැදගත් කොටසක් ගැන. RLC පරිපථ කියලා කියනවා. ඒතර RLC පරිපථවලදී කතා කරන්න යන්නේ ප්‍රතිරෝධ, ප්‍රේරක සහ ධාරිත්‍රක ප්‍රතිවර්ත බලසටහනක් ඇතුලේ කොහොමද හැසිරෙන්නේ කියන පිළිබඳව තමයි අපි කතා කරන්න යන්නේ. right. RLC පරිපථ. මේකේ අපි R අකුරෙන් ප්‍රතිරෝධ, L අකුරෙන් ප්‍රේරක සහ C අකුරෙන් ධාරිත්‍රක ගැන තමයි කතා කරන්නේ. ඉස්සරම අනුමාත්‍රකාව දෙලිය ගන්න ප්‍රත්‍යවර්ත බල සැපීමක් තුල ප්‍රතිරෝධයක හැසිරීම. ප්‍රතිරෝධයක හැසිරීම ගැන තමයි අපි කතා කරන්න යන්නේ ඉස්සර. අයි බලන්න. එන ප්‍රත්‍යවර්ත බල සැපීමක් තියෙනවා. මේකට සම්බන්ධ කරලා තියෙන ප්‍රතිරෝධය. ඒතර RLC පාඩමේදී අපි සම්මත වර්ණ පාවිච්චි කරනවා. ධාරාවට රතු පාට, වෝල්ටේජතාවය නිරූපණය කරන නිල් පාට, ඒ වගේ සම්මත වර්ණ පාවිච්චි කරනවා ජයවේට පොළ පාට. ඒකෝර අපි මේ වර්ණ ටිකෙන් යමු. එතකොට මේක පැහැදිලිව ඔයගොල්ලන්ට හඳ ගන්න පුළුවන් තියෙනවා. මම මෙන්න මේ ප්‍රතිරෝධයේ දෙපස වෝල්ටේජතාවය. ප්‍රතිරෝධයේ දෙපස වෝල්ටේජතාවය VR කියලා ගන්න. ප්‍රතිරෝධය තුලින් ගමන් කරන ධාරාව මම IR. ප්‍රතිරෝධය තුලින් ගමන් කරන ධාරාව IR කියනවා. right. ඉතින් අපි මෙන්න මේ වෝල්ටේජතාවය සහ ධාරාවේ කලා සටහනක් ඇන්දුවා. අපිට මේ විදිහට අදින්න ඕන. මම වෝල්ටේජ් එකයි ධාරාවයි පොදු අක්ෂයක් විදිහට ගන්නම්. මේ පැත්තට මම කාලාක්ෂය ගන්නම්. ඒතර අපි කාලාක්ෂය අංශ වලින් ක්‍රමාන්කණය කරගමු. 90යි 180යි 270යි 360යි 90යි 180 ඉන්දාස වලින් ගමන් එනම් මේකේ ප්‍රත්‍යවර්ත බල සැපීමක්. ඒතර වෝල්ටේජතාවයේ හැසිරීම ඇන්දොත් බිඳුවේදී බිඳුවයි, අණුවේදී උපරිමයි, 180 බිඳුවයි, 270න් අවමයි, ප්‍රත්‍යවර්ත බල සැපීම 270න් අවමයි, 360න් බිඳුවයි, අණුවෙන් උපරිමයි, 180 බිඳුවයි. විදිහට ටිකටම යනවා. මම ඇන්දොත් මට මෙයාගේ හැසිරීම ඇන්දොත් තමයි පුළුවන් වෙන්නේ. වෝල්ටේජතාවයේ හැසිරීම. මෙතන වෝල්ටේජතාවයේ හැසිරීම ඇන්දා. අපි මෙයාගේ ධාරාවේ හැසිරීම බැලුවොත් ධාරාවේ හැසිරීම බැලුවොත් ප්‍රතිරෝධයක
ධාරාව ගත්තොත් වෝල්ටීයතාවය වැඩි වෙද්දී ප්‍රතිරෝධය තුලින් ගමන් කරන ධාරාවත් වැඩි වෙනවා. වෝල්ටීයතාවය අඩු වෙද්දී ප්‍රතිරෝධය තුලින් ගමන් කරන ධාරාවත් අඩු වෙනවා. එතන අපි ඇද්දොත් මෙන්න වෝල්ටීයතාවය බිඳුවයි ධාරාව බිඳුවයි. වෝල්ටීයතාවය උපරිමයි ප්‍රතිරෝධය තුලින් ගමන් කරන ධාරාව උපරිමයි. වෝල්ටීයතාවය බිඳුවයි ධාරාව බිඳුවයි. වෝල්ටීයතාවය ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට උපරිමයි. එතකොට ධාරාවේ පැත්තට උපරිමයි. ආය වෝල්ටීයතාවය බිඳුවයි ධාරාව බිඳුවයි. වෝල්ටීයතාවය උපරිම වෙනවා ධාරාව උපරිමයි. අපි ඇඳා මෙන්න ධාරාව I. මෙන්න වෝල්ටීයතාවය V. දැන් බලන්න ප්‍රතිරෝධයක දෙපසට ප්‍රත්‍යවර්ත බල සැපීමක් සම්බන්ධ කරපුවම වෝල්ටීයතාවයේ ධාරාවයි එකට විචලනය වෙන්නේ අඩු වැඩි වෙන්නේ එකටනේ අඩු වැඩි වෙන්නේ එකට. මෙන්න මේ එකට අඩු වැඩි වෙන නිසා අපි කියනවා වෝල්ටීයතාවය සහ ධාරාව සමකලාවේ පිහිටනවා කියලා. මොකද කියන්නේ වෝල්ටීයතාවය සහ ධාරාව සමකලාවේ පිහිටනවා කියලා කියනවා. අපි දෛශික වලින් මෙන්න මෙහෙම නිරූපණය කරනවා. දෛශික වලින්. දැන් දෛශික වලින් ගත්තොත් මෙන්න වෝල්ටේජ් එක අපි දැන් මෙතන ඉඳන් බලන් ඉන්නවා මේ දෛශික දෙක මේ පැත්තට කැරකෙනවා. ඒතර වෝල්ටේජ් එක මෙන්න ධාරාව. I සහ V මේ දෙන්නම එකට විචලනය වෙන්නේ. මේ දෙන්නම එකට විචලනය. දැන් අපි විචලනයේ මෙතන ඇත්තේ මතකයිනේ. එතකොට දැන් මේ තිරසර තියෙද්දි බිඳුවයි. ඕනේ බිඳුවයි. අංශක 90ක් කියපුවාම මෙතන. එතකොට වෝල්ටේජ් එකත් මේ මෙවුසේනවනේ. ඒක වෝල්ටේජ් එකත් උපරිමයි, ධාරාවත් උපරිමයි. දැන් මේ වෝල්ටීයතාවයයි ධාරාවයි දෙන්නා එකට විචලනය වෙන්නේ. අඩු වැඩි වෙන්නේ එකට. අපි ඒ නිසා මේ දෛශික දෙක එකට අනිනවා. කියන්නේ මෙතන ඉඳන් අපි බලාගෙන හිටියොත් මේ දෙන්න කරකෙද්දී හැම වෙලේම වෝල්ටීයතාවය සහ ධාරාව මට පේන්නේ එකට. විචලනය වෙන්නේ එක. අපි ඕක කියනවා වෝල්ටීයතාවය සහ ධාරාව සමකලාවේ පිහිටනවා කියලා. වෝල්ටීයතාවය සහ ධාරාව සමකලාවේ පිහිටනවා. ඊළඟට මම මේගොල්ලන්ගේ ජවය ගැන කතා කරනවා. ජවය ගැන කතා කරනවා. ජවය ගැන කතා කරනවා. අපි දන්නවා P ජවය සමාන වෙනවා VI කුණුකේ. ජවය සමාන වෙනවා P සමානයි VI කුණුකේ. අපිගේ ප්‍රතිරෝධයක් දෙපස නිසා මම දන්නවා VR සහ IR. ප්‍රතිරෝධයේ දෙපස වෝල්ටීයතාවය ප්‍රතිරෝධය තුලින් ගමන් කරන ධාරාව. අතන එහෙම තියෙන්නේ ප්‍රතිරෝධයේ දෙපස වෝල්ටීයතාවය ප්‍රතිරෝධය තුලින් ගමන් කරන ධාරාව. මේකෙත් මම IR VR කියලා දාන්නවා. එතකොට මට මෙන්න මෙහෙම ගන්න පුළුවන්. මේ දෙන්නගේ ගුණිතය සලකනවා. මෙයා ධනාගයක්, මෙයා ධනාගයක්. මේ දෙන්නම ධනාගයක්. එහෙනම් ධන සංඛ්‍යා දෙකක් වැඩි කරොත් අනිවාර්යයෙන්ම අපිට උත්තරේ ලැබෙන්නේ ධන සංඛ්‍යාව. ධන සංඛ්‍යා දෙකක් ගුණ කරනවා ධන සංඛ්‍යාව. එහෙනම් මේ දෙන්න ගුණිතය ධනයි. එහෙනම් මට ලැබෙන ජවය මෙන්න මේ විදිහට ධනාගයක්. මට ලැබෙන ජවය මෙන්න මේ විදිහට වක්‍රයෙන් උත්තරයක්. ඒකේ ජවය ධනාගයක්. එහෙමනම් මෙතන ධාරාව ඍණයි වෝල්ටීයතාවය ඍණයි. එහෙමනම් ඍණ අගයන් දෙකක්. ඍණ අගයන් දෙකක්. ගුණ කළොත් ඒත් ලැබෙන උත්තරේ මොකක් වෙන්න ඕනද? ධනයි. අපි දන්නවා නිකිල වල තියෙනවනේ අර ගුණ කිරීමේ නීතියක්. ධන සහ ධනාගයක් ගුණ කළොත් අපිට උත්තරේ ලැබෙන්නේ ධනාගයක්. ඍණ සහ ඍණාගයක් ගුණ කළොත් අපිට ලැබෙන උත්තරේ ධනාගයක්. ධන සහ ඍණාගයක් ගුණ කළොත් අපිට උත්තරේ ලැබෙන්නේ ඍණාගයක්. ඍණ සහ
ධනාගයක් ගුණ කරොත් අපිට ලැබෙන උත්තරේ ඍණාගයක්. එහෙනම් මෙතන අගයන් දෙකම ඍණයි. එහෙනම් මේ දෙක ගුණ වුණාම ඍණාගයන් දෙක ගුණ වුණාම මට ලැබෙන උත්තරේ ධනයි. මට ලැබෙන උත්තරේ ධනයි. එහෙනම් මට ලැබෙන උත්තරේ ධනයි කියන්නේ මෙන්න මේ P කියන එක නා ධනයි. P කියන එක නා ධනයි. මෙතන ධනයි. මෙතනත් ධනයි ධනයි P ධනයි. එහෙමනම් අපිට දැන් පේනවා වෝල්ට්‍යතාවය සහ ධාරාව ධන පැත්තේදී ධන මුලිතේ ධනයි වෝල්ට්‍යතාවය සහ ධාරාව වෙන පැත්තේදී ඍණ අගයන් දෙකේ මුලිතේ ධනයි. එහෙනම් වෝල්ට්‍යතාවය සහ ධාරාව කොයි පැත්තේ පිහිටියත් අපිට ලැබෙන්නේ ධන උත්තරය. ජවය සඳහා. ඒ ජවය සඳහා ලැබෙන උත්තරය ධනයි. එහෙනම් මේ ජවය සඳහා ලැබෙන උත්තරය ධනයි කියන එකෙන් අර්ථවත් වෙන්නේ පරිපතේ උත්සර්ජනය වෙන ජවය බාහිරට උදාහරණය. පරිපතේ උත්සර්ජනය ජවය බාහිරට උදාහරණය. එහෙනම් පරිපතේ උත්සර්ජන ජවය බාහිරට උදාහරණ නිසා අපි මේ ජවයට නමක් දෙනවා ක්‍රියාකාරී ජවය. එහෙම නැත්නම් සත්‍ය ජවය. ඒ කියන්නේ බාහිරට උදාහරිද්දී අපිට එකෙන් වැඩක් ගන්න පුළුවන්. එහෙනම් අපි ඒක කියනවා ක්‍රියාකාරී ජවයක් කියලා. එහෙනම් මේ ප්‍රතිරෝධයක් හෝ ප්‍රතිරෝධමය සංරචකයක්. ඒ කියන්නේ ප්‍රතිරෝධයක් විදිහට හැසිරෙන වෙනත් ගතිගුණ තියෙන සංරචකයක්. තුලින් උත්සර්ජන වෙන ජවය හැම වෙලෙම ක්‍රියාකාරී ජවයක්. ඒ කියන්නේ එළියට එන ජවයක්. දැන් උදාහරණයක් විදිහට ප්‍රතිරෝධමය සංරචක විදිහට අපි හඳුනා ගන්න පුළුවන්. බල්බ් එකක් කියන්නේ ඉන්කන්ඩිෂන් ලැම්ප් එකක්. ඒකේ ෆිලමන්ට් බල්බ් එකක්. ඒතර ඒකෙන් එනවා තාපය සහ ආලෝකය. මේ දෙකම ක්‍රියාකාරී ජවයන් විදිහට අපිට එළියට එනවා. හීටර් එකක් ගත්තොත් ප්‍රතිරෝධමය ගති ලක්ෂණ තියෙන උපාංගයක්. ඒතර ඒකේ ජවය තාපයේ විදිහට අපිට එළියට එනවා. මෝටරයක් ගත්තොත් මෝටරේ කැරකුම් බලයේ විදිහට එළියට එන ක්‍රියාකාරී ජවය ප්‍රතිරෝධමය සංරචකයක්. ඒතර ඒක බ්‍රහ්මක චාලක ශක්තියක් විදිහට අපිට එළියට එනවා. එහෙනම් ඒ විදිහට ප්‍රතිරෝධමය ජවවල උත්සර්ජනය අපිට ක්‍රියාකාරී ජව විදිහට පරිපතයෙන් එළියට එනවා. ඒවා ප්‍රයෝජනවත් විදිහට වැඩකට යොදවන්න පුළුවන්. ඒ හින්දා අපි ඔයාලට කියනවා ක්‍රියාකාරී ජව, එහෙම නැත්නම් සත්‍ය ජව. රයිට්. අපි මේකට පොඩි නෝට් එකක් දාගන්න. මාතෘකාව RAC පරිපත අනුමාතෘකාව විදිහට ලියාගන්න ප්‍රත්‍යවර්ත බල සැපීමක් තුළ ප්‍රතිරෝධයක හැසිරීම ප්‍රත්‍යවර්ත බල සැපීමක් තුළ ප්‍රතිරෝධයක හැසිරීම කියලා ලියලා මෙන්න මේ උපතරන් ටික ගන්න. Right, අපි ලියාගමු.
ප්‍රත්‍යවර්ත බල සැපයීමකට ප්‍රතිරෝධයක් සම්බන්ධ කළ විටදී ප්‍රත්‍යවර්ත බල සැපයීමකට ප්‍රතිරෝධයක් සම්බන්ධ කළ විටදී එය දෙපස වෝල්ටීයතාවය සමග එය තුලින් ගමන් කරන ධාරාව විචලනය වේ. ඒ තුලින් ගමන් කරන ධාරාව විචලනය වේ. මෙය වෝල්ටීයතාවය සහ ධාරාව සමකලාවේ මෙය වෝල්ටීයතාවය සහ ධාරාව සමකලාවේ පිහිටීමක් ලෙස හඳුන්වයි. අලුත් ඡේදක ලියා ගන්න. වෝල්ටීයතාවයේ සහ ධාරාවේ ගුණිතය. සෑම විටම වෝල්ටීයතාවයේ සහ ධාරාවේ ගුණිතය ධන අගයක් පවතී. එනම් පරිපතේ උත්සර්ජනය වන ජවය. පරිපතයෙන් බාහිරට මුදා හරිනු ලබයි. එනම් තාපය ආලෝකය භ්‍රමක චාලක ශක්තිය ශබ්දය වැනි ඵලයක් ලෙස
ප්‍රතිරෝධමය සංරචකවල ප්‍රතිරෝධමය සංරචකවල ජවය ලබාගත හැකිය. ජවය ලබාගත තාපය සහ ආලෝකය තාපය සහ ආලෝකය තාපය සහ ආලෝකය තාපය සහ ආලෝකය ප්‍රතිරෝධ මගින් තාපය සහ ආලෝකය ප්‍රතිරෝධ මගින් ඍජු ඵල ලෙස නිකුත් කරයි. භ්‍රමක ශක්තිය සහ ශබ්දය ප්‍රතිරෝධමය සංරචකවල පළ වේ. ප්‍රතිරෝධමය සංරචකවල පළ වේ. ප්‍රතිරෝධමය සංරචකවල පළ වේ. අලුත් ඡේදකින් ලියා ගන්න. ප්‍රතිරෝධ හෝ ප්‍රතිරෝධමය සංරචක මගින් උත්සර්ජනය වන සංරචක මගින් උත්සර්ජනය වන ජවය ක්‍රියාකාරී ලෙස බාහිරට මුදා හරින බැවින් ක්‍රියාකාරී ජව නැතහොත් සත්‍ය ජව ලෙස හැඳින්වේ. ක්‍රියාකාරී ජව නැතහොත් සත්‍ය ජව ලෙස හැඳින්වේ. අපි වට කියනවා ඇක්ටිව් පවර් කියලා. ක්‍රියාකාරී ජව. එතකොට මේ ඇක්ටිව් පවර් ක්‍රියාකාරී ජව, ඒ කියන්නේ සත්‍ය විදිහට එළිය දෙන ජව අපි මයින්නවා වොට් කියන එක. ක්‍රියාකාරී ජව මයින්නවා වොට් කියන එක. එතන අපිට මේ ප්‍රතිරෝධයක උත්සර්ජන වෙන ජවය අපිට හොයන්න පුළුවන්. අපි ඉගෙනගෙන තියෙනවා සමීකරණ 3ක් V සමානයි IR. එහෙම නැත්නම් V R වර්ග බෙදීම R. එහෙම නැත්නම් මට ලියන්න පුළුවන් I R වර්ග වරක් R. ඒවල ක්‍රියාකාරී ජව ගොඩනගන්නේ කොහොමද?
ප්‍රතිරෝධයේ දෙපස වෝල්ටේජතාවය ප්‍රතිරෝධය තුලින් ගමන් කරන ධාරාවෙන් වැඩි කරලා ගන්න පුළුවන් ක්‍රියාකාරීතාවය. එහෙම නැත්නම් මට ප්‍රතිරෝධයේ දෙපස වෝල්ටේජතාවය වර්ගයේ ප්‍රතිරෝධයේ අගයෙන් බෙදලා මට ගන්න පුළුවන් ක්‍රියාකාරීතාවය. එහෙම නැත්නම් මට ගන්න පුළුවන් ප්‍රතිරෝධය තුලින් ගමන් කරන ධාරාවේ වර්ගයේ ප්‍රතිරෝධයෙන් වැඩි කරලා ගන්න පුළුවන් ප්‍රතිරෝධය උසක් කියන ක්‍රියාකාරීතාවය. එහෙනම් මේ ක්‍රම හතරටම ප්‍රතිරෝධය තුල උත්සාහයෙන් ක්‍රියාකාරීතාවය ගන්න මේක කොයිලක් කියනවා. මේකක් කියනවා. එතන අපි ප්‍රතිරෝධ වලට ඕම් නියමයේ යෙදුවා. ප්‍රතිරෝධයේ වලට ඕම් නියමයේ යෙදුවා. අපි E සමානයි IR කියපේනවා. VR සමානයි IR වරක් R. ඊළඟට ප්‍රතිරෝධයට ඕම් නියමය ගන්න පුළුවන්. ප්‍රතිරෝධයේ දෙපස වෝල්ටේජතාවය VR, ප්‍රතිරෝධය තුලින් ගමන් කරන ධාරාව IR. ඒක ප්‍රතිරෝධයේ අගයෙන් වැඩි කරපුවාම ප්‍රතිරෝධයේ දෙපස වෝල්ටේජතාවයට සමානයි. අපිට ඒ සමීකරණ ගන්න. අපි ඊළඟට යමු. शुद्ध प्रेरकया शुद्ध प्रेरकया शुद्ध प्रेरकया प्रत्यावर्त फलसැපීමක් තුළ ඇසිරීම शुद्ध प्रेरकया ප්‍රත්‍යවර්ත බලසැපීමක් තුළ හැසිරීම. අපි ඒක කතා කරගෙන අපි ප්‍රේරකය මෙන්න මේ සංකේතයෙන් අඳිනවා. ඒ කියන්නේ නගරයක් ප්‍රේරකයක් අපි සංකේතයෙන් අඳිනවා. එතකොට ප්‍රේරකයේ අපි L කියන සංකේතය දානවා. එතකොට මේක BL මෙයා IL කියලා දානවා. ප්‍රේරකයේ දෙපස වෝල්ටේජතාවය BL, ප්‍රේරකයේ තුලින් ගමන් කරන ධාරාව IL කියලා අපි ගන්න පුළුවන්. right. ඉස්සරම සුද්ධ ප්‍රේරකය කියන එක හඳුන්වනවා. සුද්ධ ප්‍රේරකය කියන්නේ. සුද්ධ ප්‍රේරකය කියන්නේ ඇත්තටම අපි කල්පිතව ගොඩනගා ගන්න ප්‍රේරකයක්. දැන් අපිට ප්‍රායෝගික සුද්ධ ප්‍රේරක හම්බෙන්නේ නැහැ. සුද්ධ ප්‍රේරකය කියන එක මෙහෙම අර්ථයක් කරනවා. ප්‍රේරකයක් කියන්නේ චුම්බක ශ්‍රාවයක් ගොඩනගන්න පුළුවන් කොයිල් එකක්, දඟරයක් වගේ. මොකක් හරි දැන් ට්‍රාන්ස්ෆෝමරයක් ගත්තොත් චුම්බක ශ්‍රාවයක් හැදෙනවා. සොලොයිඩ් එකක් අර ප්ලන්ජර් එකක් වගේ දාලා ගන්න එකක් ගත්තොත් චුම්බක ශ්‍රාවයක් හැදෙනවා. රිලේ එකක් ගත්තොත් චුම්බක ශ්‍රාවයක් හැදෙනවා. මැග්නටික් කන්ටැක්ටර් එකක් ගත්තොත් චුම්බක ශ්‍රාවයක් හැදෙනවා. මෝටරයක් ගත්තොත් චුම්බක ශ්‍රාවයක් හැදෙනවා. එහෙනම් මේ චුම්බක ශ්‍රාවයක් ගොඩනගන්න පුළුවන් හැකියාව තියෙන එකට අපි කියනවා ප්‍රේරකයක් කියලා. ඔක හදාගන්නේ කොහොමද? කොයිල් එකක් අරගෙන දඟරයක් ඔතල තමයි අපි හදාගන්නේ. කොයිල් එකක් අරගෙන දඟරයක් විදිහට තමයි හදාගන්නේ. එතකොට මේ සුද්ධ ප්‍රේරකයක් කියන්නේ ඔන්න ඔය ඔතන දඟරේ ප්‍රතිරෝධයක් නැහැ කියලා හිතුවොත්. ඒ කියන්නේ ඔතන කම්බියේ ඇත්තම ප්‍රතිරෝධයක් තියෙනවනේ. අපි දිග කම්බියක් ගත්තාම ওই කම්බියේ තියෙන ප්‍රතිරෝධයක්. ওই කම්බියේ ප්‍රතිරෝධය බිඳුවයි කියලා හිතන දඟරයකට අපි කියනවා සුද්ධ ප්‍රේරකයක් කියලා. එතන මේකේ ප්‍රතිරෝධයක් කියන එකක් නැහැ. කියන ඔතන තියෙන කම්බියේ ප්‍රතිරෝධය බිඳුවයි කියලා හිතනවා. අන්න එහෙම හිතන ප්‍රේරකයකට කියනවා අපි සුද්ධ ප්‍රේරකයක් කියලා. ඒ කියන්නේ මේකේ ප්‍රේරණමය ගති ලක්ෂණ චුම්බක ශ්‍රාවය ගොඩනැගීමේ ගති ලක්ෂණ විතරයි තියෙන්නේ. ප්‍රතිරෝධ කියන ගති ලක්ෂණ නැහැ. අන්න එහෙම එකට කියන අපි සුද්ධ ප්‍රේරකයක් කියලා. ඇත්තටම මෙහෙම එකක් නැහැ. අපි මේක දැන් කල්පිතව මවාගෙන, ඒ කියන්නේ අපි මේක රූපයක් විදිහට මවාගෙන ඉගෙනගෙන පස්සේ සත්‍ය ප්‍රේරකය ගැන කතා කරමු. ඒ නිසා දැන් අපි මේක කල්පිතයක් විදිහට මවාගන්න. right. එහෙමනම් මෙන්න ප්‍රේරකයකට ප්‍රේරකයක් ප්‍රත්‍යවර්ත බල සැපීමකට සම්බන්ධ කරගන්නවා. එයා තුලින් ගමන් කරන ධාරාව අඩු වැඩි වෙනවනේ. වෝල්ටේජතාවයත් එක්ක මොන හරි කියනොත් කොහොම හරි ප්‍රත්‍යවර්ත බල සැපීමක් කියන්නේ අනිවාර්යයෙන්ම ධාරාව අඩු වෙන්න ඕනේ. නැත්නම් කියන්නේ බිඳුවේ ඉඳන් වැඩි වෙන්න ඕනේ.
ඊළඟට ආය අඩු වෙන්න ඕනේ. ප්‍රතිවිරුද්ධ ශික්ෂාවට වැඩි වෙන්න ඕනේ. ආය බිඳුවට එන්න ඕනේ. ඒ විදිහට විචලනය වෙන්න ඕනේ. ඒ කියන්නේ ධාරාව මත තමයි තීරණය වෙන්නේ චුම්බක ක්ෂේත්‍රය කොච්චරක් හැදෙනවද කියන එක. එහෙමනම් ධාරාව වැඩි වෙද්දී මේ දඟරේ වටේ හැදෙන චුම්බක ක්ෂේත්‍රය වැඩි වෙනවා. ධාරාව අඩු වෙද්දී චුම්බක ක්ෂේත්‍රය අඩු වෙනවා. ධාරාව අනිත් පැත්තට යද්දී හැදිච්ච පැත්තට ප්‍රතිවිරුද්ධ පැත්තට චුම්බක ක්ෂේත්‍රය හැදෙනවා. ඊට පස්සේ ධාරාව බිඳුවට එද්දී ඒ පැත්තෙන් ආය බිඳුවට එනවා. ඊට පස්සේ ආය ධාරාව වැඩි වෙද්දී පළවෙනි පැත්තට චුම්බක ක්ෂේත්‍රය ගොඩ නැගෙනවා. ආය ධාරාව අඩු වෙද්දී චුම්බක ක්ෂේත්‍රය ආය අඩු වෙනවා. අපි ඕක මෙන්න මෙහෙම අර්ථ දක්වනවා. ධාරාව වැඩි වෙද්දී චුම්බක ක්ෂේත්‍රය මෙහෙම පරිසරයට ප්‍රසාරණය කරලා ලොක් කර ගන්නවා. ධාරාව අඩු වෙද්දී ප්‍රතිවර්ත බල සැපේ ධාරාව අඩු වෙද්දී ආයේ මේ චුම්බක ක්ෂේත්‍රය මොකද වෙන්නේ? ඇකිලෙනවා. ඊට පස්සේ අනිත් පැත්තට ධාරාව වැඩි දී ඊට ප්‍රතිවිරුද්ධ පැත්තට චුම්බක ක්ෂේත්‍රය ප්‍රසාරණය කරනවා. ආයේ ධාරාව අඩු වෙද්දී ආයේ චුම්බක ක්ෂේත්‍රය හැකිලෙනවා. එතකොට ප්‍රේරණමය උපකරණයක් ප්‍රතිවර්ත බල සැපයකට සම්බන්ධ කරපුවාම එයා වටේ තියෙන චුම්බක ක්ෂේත්‍රය ප්‍රසාරණය වීම සහ හැකිලීම සිද්ධ වෙනවා. ප්‍රසාරණය වීම සහ හැකිලීම සිද්ධ වෙනවා. එතකොට මෙන්න මේ චුම්බක ක්ෂේත්‍රය ආවටේ තියෙන චුම්බක ක්ෂේත්‍රය ප්‍රසාරණය වීම සහ සංකෝචනය වීම හේතු වෙනවා. එයා වටේ තියෙන චුම්බක ක්ෂේත්‍රය ප්‍රසාරණය වීම සහ සංකෝචනය වීම හේතු වෙනවා. සංසිද්ධීන් තුනක් සිද්ධ වෙනවා. ප්‍රසාරණය වීම සහ සංකෝචනය වීම හේතුවෙන් සංසිද්ධීන් තුනක් සිද්ධ වෙනවා. පළවෙනි එක තමයි මෙයාට පුළුවන්කම තියෙනවා මේ චුම්බක ක්ෂේත්‍රයේ ප්‍රසාරණය වීම සහ සංකෝචනය වීම හේතුවෙන් වෝල්ටීයතාවයෙන් කරන්ට් එක ගලවලා පිටිපස්සට දාන්න. දැන් ප්‍රතිරෝධයක ඔබ දෙන්න එකට විචලනනේ. මෙයාට පුළුවන්කම තියෙනවා වෝල්ටීයතාවයට වඩා අංශක 90ක පසු කලාවකට කරන්ට් කර්ව් එක ඇදලා පිටිපස්සට දාන්න. ඊළඟ තව ගති ලක්ෂණයක් වෙනවා. ඊළඟ ගති ලක්ෂණය තමයි මෙයාට පුළුවන් වෙනවා මෙහෙම දෙයක්. මේ චුම්බක ක්ෂේත්‍රයේ හැකිලීම සහ දිගෑරීම හින්දා ධාරාව ගමන් කරන්න බාධාවක් ගොඩනගා ගන්න පුළුවන්. දැන් කම්බිය ප්‍රතිරෝධයක් නැහැ. මම කියන්නේ කම්බිය ප්‍රතිරෝධයක් නැහැ. චුත පෙර කියන්නේ කම්බිය ප්‍රතිරෝධයක් නැහැ. හැබැයි මෙයා වටේ තියෙන චුම්බක ක්ෂේත්‍රයේ හැකිලීම සහ ප්‍රසාරණය වීම නිසා මෙයා ධාරාව ගමන් කරන්න බාධාවක් ගොඩනගා ගන්නවා. අපි මේ ධාරාව ගමන් කරගන්න ගොඩනගන බාධාවට කියනවා ප්‍රේරණමය ප්‍රතිපාදනය කියලා කියනවා. මොකද්ද කියන්නේ? ප්‍රේරණමය ප්‍රතිපාදනය. ඒතර මේක කම්බිය ප්‍රතිරෝධයෙන් හින්දා නෙවෙයි. මොකක් හින්දාද මේ ප්‍රේරණමය ප්‍රතිපාදනය කියන ධාරාව ගමන් කිරීමේ බාධාව ගොඩනැගෙන්නේ? මෙයා වටේ තියෙන චුම්බක ක්ෂේත්‍රය ප්‍රසාරණය වීම සහ සංකෝචනය වීම හේතුවෙන් තමයි මේ ප්‍රේරණමය ප්‍රතිපාදනය කියන ධාරාව ගමන් කිරීමට දක්වන බාධාවේ ගුණය ගොඩනැගෙන්නේ. ඊළඟ ගුණය. දැන් අපි කියවා මෙයා චුම්බක ක්ෂේත්‍රය ප්‍රසාරණය කරනවා. එතකොට චුම්බක ක්ෂේත්‍රය ප්‍රසාරණය කරද්දී පරිපතේ උත්සර්ජන වෙන ශක්තිය චුම්බක ක්ෂේත්‍රයක් විදියට බාහිර පරිසරයට මුදා හරිනවා. පරිපතේ උත්සර්ජන ශක්තිය බාහිර පරිසරයට චුම්බක ක්ෂේත්‍ර ප්‍රසාරණය කළ මුදා හරිනවා. චුම්බක ක්ෂේත්‍රයේ හැකිලෙද්දී ආයේ ඒ ශක්තිය අවශෝෂණය කරගන්නවා. අනිත් පැත්තට චුම්බක ක්ෂේත්‍රයේ ප්‍රසාරණය වෙද්දී ආයෙත් ශක්තිය මුදා හරිනවා. ඉතින් චුම්බක ක්ෂේත්‍රය හැසිරෙද්දී හැකිලෙද්දී ආයෙ ආ ශක්තිය අවශෝෂණය කරගන්නවා. දැන් මොකද වෙන්නේ? මෙයා ශක්තිය චුම්බක ක්ෂේත්‍රයත් එක්ක මුදා හරිනවා. චුම්බක ක්ෂේත්‍රය හැකිලෙද්දී ආයෙ ශක්තිය අවශෝෂණය කරගන්නවා. ඒතර බාහිර පරිසරයට දෙනවා ආපහු එයා බාහිර පරිසරයේ ශක්තිය උරා ගන්නවා. එතකොට මෙයා කරන්නේ මොකද්ද? ගනුදෙනුව. දෙනවා උරා ගන්නවා. දෙනවා අය දුන්න ටික ආපහු ගන්නවා. ප්‍රසාරණය චුම්බක ක්ෂේත්‍ර ප්‍රසාරණය ශක්තිය පරිසරයට මුදා හරිනවා. චුම්බක ක්ෂේත්‍රය හැකිලෙද්දී ආයෙ උරා ගන්නවා. අපි මෙන්න මේ ගනුදෙනුවක් කරන ජවයට කියනවා ප්‍රතික්‍රියක ජවයක්. ප්‍රතික්‍රියක ජවයක්. එහෙම නැත්නම් දෝලන ජවයක්. දෝලනය වෙනවා. දෙනවා ගන්නවා. පරිසරයට මුදා හරිනවා ගන්නවා. දෝලන ජවයක්. එහෙම නැත්නම් ප්‍රතික්‍රියක ජවයක් කියලා හඳුන්වනවා. මෙන්න මේ විදිහට පරිසරයට මුදා හරින සහ නැවත අවශෝෂණය කර ගන්නා ජවයට. එතකොට මේකෙන් අපිට ප්‍රයෝජනයක් නැහැ. ඇයි? මෙයා මුදා හරින ටික ආයේ එයාම පරිපතේ උරා ගන්නවා. එතකොට අපිට මේක ප්‍රයෝජනවත් විදිහට එළියට එන්නේ නැහැ. අනේ ඒ ජවයට අපි කියනවා ප්‍රතික්‍රියක ජවයක් කියලා. එතකොට අපි දෛශික සටහනක
කලා සටහනක අපි ඔය සම්ලතක ටික ඇන්දොත් අර මෙන්න මෙහෙම අදිනවා ඉස්සෙල්ලා විදියට. අනුවයි 180යි 270යි 360යි 90යි 180යි. එතකොට වෝල්ටේජතාවය සමාධිය වෝල්ටේජතාවය V. එතකොට මේක V තමයි ඇක්සිස් එක V උපරිමයි බිඳුවයි අවමයි බිඳුවයි උපරිමයි බිඳුවයි. එතකොට වෝල්ටේජතාවය පිළිබඳව අපි යනකොට මෙන්න මේ විදිහට වෝල්ටේජතාවය තියෙනවා. මෙන්න දැන් වෝල්ටේජතාවය නැතියි. ඉතින් මම කිව්වා ධාරාව අංශක අණුවක පසු කලාවක් ඇදලා දානවා මේ චුම්බක ක්ෂේත්‍රය හැකිලිම සහ දිගහැරීම නිසා. එතකොට මම ධාරාව ඇන්දොත් අංශක අණුවක් පිටිපස්සේ වෝල්ටේජතාව බිඳුව තියෙන ධාරාව බිඳුව තියෙන අංශක අණුවක් පිටිපස්සේ. එතකොට මම මේක අඳුනගන්න හැමයි. එහෙනම් අණුව උපරිම වෙනවා, ආය බිඳුව වෙනවා, ආය උපරිම වෙනවා, ආය බිඳුව වෙනවා, ආය මම ධාරාව ඇන්දොත් ධාරාව මෙන්න මේ වගේ මෙන්න IL මෙන්න VL. එතන මේ දෙන්නගේ ජවය ගුණිතය බැලුවා. ජවය බැලුවා. දැන් බලන්න මේ වෝල්ටේජ් එක ධනයි ධාරාව ඍණයි. එහෙනම් ධන සහ ඍණ ගුණිතයක් වුණොත් ධනයි ඍණයි ඒ කියන්නේ ලකුණ වෙනස්. එහෙනම් උත්තරේ එන්න ඕනේ මොකද්ද? ඍණ. එහෙනම් මේ වෙලාවේ ජවය ඍණයි. දැන් මට මේක ධාරාව ධනයි වෝල්ටේජතාවය ධනයි. ධන ගුණිතයක් කියන්නේ උත්තරේ එන්න ඕනේ ධනයි. එහෙනම් ජවය ධනයි. පීඩා ඊළඟ ඉතින් P ඍණ. P කියන්නේ මොකද දැන් කියන්නේ ජවය. එහෙනම් මෙතන ධාරාව ධනයි වෝල්ටේජතාවය ඍණයි. එහෙනම් ධනයි ඍණයි ගුණිතයක් කියන්නේ ආයේ උත්තරේ ඉන්න ඕනේ ඍණයි. මෙතන ඍණයි කියන්නේ උත්තරේ ධනයි. සමාන ලකුණු දෙකක් එතන ධනයි. මෙතන ධනයි ඍණයි විජාතිය ලකුණු දෙකක් ගුණිතය ඍණයි. ධනයි ගුණිතය ධනයි. දැන් අපිට පේනවා පීඩ ලැබෙන මේ ජවයට ලැබෙන උත්තරය මොකද වෙන්නේ? ධන කොටසක් ඍණ කොටසක් සහ ධන කොටසක්. ඒ කියන්නේ මේ ධන කියන්නේ මොකද්ද? පරිසරයේ ශක්තිය මුදා හරිනවා. ඍණයි කියන්නේ ආයෙත් අවශ්‍ය දෙයක්. ආයෙ මුදා හරිනවා ආයෙ අවශ්‍ය දෙයක් කරගන්නවා. එතකොට මේකේ සංප්‍රයුක්තය බිඳුවයි. එළියට ආපු දෙයක් නැහැ. දෙනවා ගන්නවා. එයා විතරක් පරිසරයත් එක්ක ගනුදෙනු කරගෙන තියෙනවා. එතකොට මෙන්න මේ විදිහේ දෝලන ජවයක් වෙනවා නම්, ඒ කියන්නේ අපිට ප්‍රයෝජනවත් නැති ජවයක් නම් අපි ඒකට P ලකුණ දාන්නේ නැහැ. එතකොට මේ දෝලන ජවයක් නම් අපි එයා හඳුන්වනවා Q ලකුණ. එතකොට අපේ සත්‍ය විදිහට එළියට එන්නේ නැතුව අන්‍යෝන්‍යව ගනුදෙනු කරන දෝලන ජවයක්, එහෙම නැත්නම් ප්‍රතික්‍රියක ජවයක් නම් අපි දානවා Q. එතකොට මේක ප්‍රේරකයක් නේ. එනිසා අපි QL කියලා දානවා. අපි මේකට කියනවා reactive power. දෝලන ජවය. එහෙම නැත්නම් ප්‍රතික්‍රියක ජවය.
ක්‍රියාකාරී ජවය. ක්‍රියාකාරී ජවය මයින්න පාවිච්චි කරා what කියන එක. ක්‍රියාකාරී ජවය මයින්න පාවිච්චි කරා what කියන එක. දෝලන ජවයට අපි මයින්න what කියන එකකින් පාවිච්චි කරන්නේ වා කියන එක. volt ampere reactive කියනවා. ඔක කොහොමද දානවා? සමහරව මේක කැපිටල් VAR කියලා දානවා. ඒක ක්‍රම දෙකම දානවා. volt ampere reactive. එතකොට අපි දෝලන ජවයක් මගින්නේ what වලින් නෙමෙයි. එහෙනම් දෝලන ජවයක් මගින් මොකද? වා කියන එක. ඔයගොල්ලෝ කැපැසිටර්ස් වල එහෙම ඇති වා එක ගහලා තියෙනවා. ඒ කියන්නේ දෝලන ජව. දෝලන ජව කොහොම ඉන්නේ? වා කියන එකේ. what කියලා ගහලා තියෙනවා නම් ඒක පරිපතයෙන් එළියට එන ක්‍රියාකාරී ජවයක්. ප්‍රයෝජනවත් විදිහට එළියට එන ක්‍රියාකාරී ජවයක්. right. එතකොට අපි මේකෙදී දැන් සමීකරණය බැලුවොත් නැත්නම් නයිසිත මාත්‍රාද ලියුවේ. අපි මෙතන ඉඳන් බලාගෙන ඉන්නවා. නයිසිත මාත්‍රාද ඉවර කරලා මෙතන ඉඳන් බලාගෙන ඉන්නවා. මෙන්න වෝල්ටේජ් එක තියෙනවා. V L. මට ධාරාව පේන්න ඕනේ. අංශ කණුවක් පස්සෙන් කියන්නේ මේක මෙහාට කැරකෙනවා කියලා හිතුවොත් අපි මේක කැරකෙනවා කියලා හිතුවොත් නයිසිත එකෙන්ම ධාරාව මට පේන්න ඕනේ වෝල්ටේජ් එකට අංශ කණුවකට පස්සේ. එමත් වෝල්ටේජ් එක දැන් මගේ හැකලින් එනවා. වෝල්ටේජ් එක 90ක් කියපුවම තමයි ධාරාව කරකිලා මෙතෙන් එන්නේ. වෝල්ටේජ් එක 90ක් කියපුවම තමයි ධාරාව කරකිලා මෙතෙන් එන්නේ. එහෙනම් වෝල්ටේජ් එකට අංශ 90ක් පිටිපස්සෙන් ධාරාව ඉන්නවා කියලා දෛසික ආකාරයෙන් අපි මේක මෙන්න මේ විදිහට පෙන්නනවා. දෛසික ආකාරයෙන් අපි මේ විදිහට පෙන්නනවා. එතකොට අපි මෙන්න මේ විදිහට මට ක්‍රියාකාරී ජවයේ විදිහටම දෝලන ජව සඳහා සම්බන්ධතා තුනක් උත්පන්න කරන්න පුළුවන්. එතකොට QL සමානයි VL වරක් IL. එන QL කියන එක අපිට කියන්න පුළුවන් ප්‍රේරකයේ දෙපස වෝල්ටේජතාවය ප්‍රේරකයේ තුලින් ගමන් කරන ධාරාවෙන් වැඩි කරපුවම වෙනවා ප්‍රේරකයේ ගොඩ නැගෙන දෝලන ජවය. ඊළඟට මම කතා කරා මෙන්න මෙහෙම එකක්. මෙන්න මෙයා වටේ තියෙන චුම්බක ක්ෂේත්‍රය හැකිලිම සහ දිගහැරීම නිසා ධාරාව ගමන් කරන්න බාධාවක් ගොඩනගනවා. අපි මේ ධාරාව ගමන් කරන්න ගොඩනගන බාධාව XL ප්‍රේරණමය ප්‍රතිපාදනය. එහෙම නැත්නම් ඉන්ඩක්ටිව් රියැක්ටන්ස් කියලා හඳුන්වනවා. XL ගෙන් හඳුන්වනවා ප්‍රේරණමය ප්‍රතිපාදනය මෙන් ගමන් කරන දක්වන බාධාව ඉන්ඩක්ටිව් රියැක්ටන්ස් කියලා හඳුන්වනවා. ඒක අපිට හොයාගන්න පුළුවන් මෙන්න මෙහෙම. අපි XL කියන එක අපිට හොයාගන්න පුළුවන් මෙහෙම. කොච්චර බාධාවක් ගොඩනගනවද කියලා. මෙන්න මෙයාගේ චුම්බක ස්‍රාවය ගොඩනගන්න පුළුවන් හැකියාව. මෙයාගේ චුම්බක ස්‍රාවය ගොඩනගන්න පුළුවන් හැකියාව. මයින්නවා හෙන්රි කියන එකකින්. අපි වට කියනවා ප්‍රේරකතාවය කියලා. මේ දගරේ L. මෙන්න මේ L කියන එක අපි මයින්නවා හෙන්රි වලින්. නැත්නම් දගරේ ඔය L කියන චුම්බක ස්‍රාවය ගොඩනගන්න පුළුවන් හැකියාවට මම පස්සේ දෙන්න සම්පූර්ණ නෝට් එකක් විදිහට ප්‍රේරකතාවය කියන්නේ. ඕක අපි හෙන්රි වලින් මයින්නවා. හෙන්රි වලින් මැන්නහම යම් වගයක් එනවා. ඊළඟට මේ සැපීමේ සංඛ්‍යාතය F කියලා ගන්න. මට පුළුවන් මෙන්න මේ XL කියන එක හොයාගන්න. මෙන්න මේ සමීකරණය XL සමාන වෙනවා 2 5. මේක නියතයක්නේ. F කියන්නේ කවුද? සංඛ්‍යාතය. වරක් L කියන්නේ කවුද? මේ දඟරේ තියෙන ප්‍රේරකතාවය. චුම්බක ස්‍රාවයක් ගොඩනැගීමේ හැකියාව. ඒතර ඕකෙන් මට XL හොයාගන්න පුළුවන්. එතකොට XL කියන්නේ අපි දැනට මෙහෙම ඉගෙන ගමු. මොකක්ද XL කියන්නේ? ධාරාව ගමන් කරන්න දක්වන බාධාව. ධාරාව ගමන් කරන්න දක්වන බාධාවක් නම් ඉන්නේ මොන වගේද? ඕම්ස් වලින්. ධාරාව ගමන් කරන්න දක්වන බාධාවක් නම් ඉන්නේ මොන වගේද? ඕම්ස් වලින්. එහෙනම් ඕම්ස් වලින් මයින්නවා කියන්නේ මෙයා කාටද සමාන වෙන්නේ? R. ප්‍රතිරෝධය වාගේ ගති ලක්ෂණයක්. බාධාවක් කියන්නේ ප්‍රතිරෝධය වාගේ ගති ලක්ෂණයක්. හැබැයි ප්‍රතිරෝධයක් නෙමෙයි. ඕම්ස් කියන්නේ ප්‍රතිරෝධය වාගේ ධාරාව ගමන් කරන දක්වන වෙනත්
බාධාවක්. එතකොට අපි QL ඊළඟ විදිහට ලියුවොත් මේකට සමාකාරව ලියුවොත් මේකට සමාකාරව ලියුවොත් ප්‍රතිරෝධයේ දෙපස වෝල්ට්‍යතාවය. දැන් ප්‍රේරකයට අපි කොහොමද ගන්නෙ? ප්‍රේරකයේ දෙපස වෝල්ට්‍යතාවය. කවුද VL? ඉස්සෙල්ලා ප්‍රතිරෝධය කියන්නේ ප්‍රතිරෝධය. ප්‍රතිරෝධය කියන්නේ කවුද? ධාරාව ගමන් කරන්න තිබ්බ බාධා. ප්‍රතිරෝධයේ ධාරාව ගමන් කරන්න තිබ්බ බාධා. ප්‍රේරකය. ප්‍රේරකයේ ධාරාව ගමන් කරන්න තියෙන බාධාව කවුද? XL. ප්‍රේරණමය ප්‍රතිබාධා. එහෙනම් ඊළඟ සමීකරණයෙන් මට මේ විදිහට ලියන්න පුළුවන්. ප්‍රේරකය තුලින් ගමන් කරන ධාරාව මේ ප්‍රතිරෝධය තුලින් ගමන් කරන ධාරාව වෙනුවට ගන්නේ කොහොමද මෙතන? ප්‍රේරකය තුලින් ගමන් කරන ධාරාව වරක්. ප්‍රතිරෝධය නම් ප්‍රතිරෝධය බාධාව. ප්‍රේරකේ නම් මොකද්ද? ප්‍රේරණමය ප්‍රතිබාධනය. එහෙනම් ප්‍රේරකේ ගොඩ නැගින දෝලන ජවය හොයන්න මට මෙන්න මේ සමීකරණ තුන පාවිච්චි කරන්න පුළුවන්. මේකට සමගාමීවම මෙන්න මේ සමීකරණ තුන පාවිච්චි කරන්න. V සමානයි IR ඒකට මේකට ගන්නවා DL වරක් I. මෙතන VR වර්ගයේ බෙදීම R. එතකොට ප්‍රතිරෝධ දෙපස වෝල්ට්‍යතාව VR ප්‍රේරක දෙපස වෝල්ට්‍යතාව VA. ප්‍රතිරෝධයේ ධාරාව ගමන් කරන දක්වන බාධාව R. සුද්ධ ප්‍රේරකයේ ප්‍රතිරෝධ මේ ධාරාව ගමන් කරන බාධාව XL. එහෙනම් ඊළඟ සමීකරණේ IR වරක් IR වර්ග වරක් R. එතන මෙතන IR වර්ග වෙනකොට IL වර්ග වෙනවා. ධාරාව ගමන් කරන දක්වන බාධාව මෙතන R මෙතන XL. එතකොට සමානම විදිහට සමීකරණ කියනවා. ඒ විදිහට මට මෙන්න මේක හදා ගන්න පුළුවන් නේද? VL ප්‍රතිරෝධය තුලින් ගමන් කරන ධාරාව IL R වෙනුවට මේකේ තියෙන ගති ලක්ෂණය මොකද්ද? XL. එහෙනම් VL සමාන වෙනවා IL වරක් XL. දැන් ඔන්න V සමානයි IR, P සමානයි VI, V සමානයි වෙනස් සමීකරණ දාද්දී දැන් අපිට ඉස්සරලා විදිහට දාන්න බෑ. ප්‍රතිරෝධයක් නම් ඒකේ වෝල්ටේජ් එකට R එන්න වෙනවා. ප්‍රතිරෝධයක් නම් ධාරාවට R එන්න වෙනවා. ඒත් අපි චුට්ටක් අපි මේ විදිහට දැන් ඉස්සරහදී හැඩ ගැහෙන්න වෙනවා. right. මේක ටිකක් එකපාරට ඔයගොල්ලන්ට ප්‍රශ්න වාගේ ඇති. තව චුට්ටක් ඉස්සරහට මේ ගැටලු විසඳෙයි. අපි පොඩ කතා කරන්න යමු. අපි මෙහෙම කරමුකෝ. මේකේ නෝට් එකක් දාගෙන නෝට් එකක් එක්කෙමු ඉස්සරහට. ඒක ලේසි. ඉස්සරවම මෙන්න මේ ටික අඳ ගන්නවා. මෙන්න මේ ළඟරි බල සැපීමයි මෙතන තියෙන කලා සටනයි දෛසික සටනයි මොනවත් කියන්නේ නැහැ. මොනවත් කියන්නේ නැහැ. ඊළඟට අපි නෝට් එකක් එක ලියන්න. සුද්ධ ප්‍රේරකයක් ප්‍රත්‍යවර්ත බල සැපීමක් තුල හැසිරීම සුද්ධ ප්‍රේරකයක් ප්‍රත්‍යවර්ත බල සැපීමක් තුල හැසිරීම මේ ටික ගන්න. මොකද අපි Java සාධකය power pack එක ගැන කතා කරනවා. යද්දී අපි මේවා දැනගෙන තියෙනවා. ඒ කියන්නේ අපි NVQ level 4 කියන්නේ සාමාන්‍ය හොඳ දැනුමක් තියෙන පුද්ගලයෙක් කියන එක තමයි. ඒකෝර ඔබ ගන්න පුළුවන් ක්‍රම තියෙනවා විවිධ ක්‍රම. අපි ඒ ක්‍රම වලට යන්නේ නැතුව අපේ දැනුම කුසලතා ටික හරියට හදාගෙන ගිහිල්ලා අපි NVQ level 4 ගන්න බලමු. ඒක තමයි හොඳම විදිය. මම මේ උත්සාහ කරන්නේ ඔයගොල්ලන්ට NVQ level 4 කියන හොඳ කාර්මික ශිල්පියෙකුගේ දැනුම හරියට දීලා ඔයගොල්ලන් සාධකයක් කරන්න පුළුවන් තැනට යන්න තමයි මම උත්සාහ කරන්නේ. ඒ වෙනද ඉතින් අපි විවිධ ක්‍රම පාවිච්චි කරලා ගන්නවා. ඉතින් ඒවා ගත්තට ෆීල්ඩ් එක වැඩ කරගෙන උඩ වැඩක් නැහැ. මොකද මෙන්න මේ දැනුම ඕන වෙනවා ඔයගොල්ලන්ට ශාස්ත්‍රයේ වැඩ කරද්දී මොනවා හරි ගැටලුවක් ආපුවම ඒ ගැටලුව නිරාකරණය කරගන්න මේ න්‍යාය දැනුම ඕන වෙනවා. එහෙම නැති වුණාම අපි න්‍යාය දැනුම නැති වුණාම අපි ශාස්ත්‍රයේ ගැටලු නිරාකරණය කරගන්න බැරි වෙනවා. මොකක්ද උනේ කියලා අපිට තේරෙන්නේ.
අන්න ඒකයි තියෙන ප්‍රශ්නේ. මේ රුක්සනාල් ටික අරගෙන. right ලියා ගන්න විදුලි ධාරාවක් මගින් චුම්බක ක්ෂේත්‍රයක් විදුලි ධාරාවක් මගින් චුම්බක ක්ෂේත්‍රය ගොඩනැගිය හැකි චුම්බක ක්ෂේත්‍රයක් ගොඩනැගිය හැකි ගුණාංග සහිත දගරයක් ප්‍රේරකයක් ලෙස සරලව හැඳින්විය හැකිය. චුම්බක ක්ෂේත්‍රයක් ධාරාව මගින් චුම්බක ක්ෂේත්‍රයක් ගොඩනැගීමේ ගුණාංග ඇති දගරයක් චුම්බක ක්ෂේත්‍රයක් ලෙස සරලව හැඳින්විය හැකිය. දගරය ඔතන ලද කම්බියේදී ප්‍රතිරෝධයක් නොපවතින වරහන් ඇතුලේ ශුන්‍ය වෙන ඒ කියන්නේ බිඳුව ප්‍රතිරෝධයක් නොපවතින දගරයක් ශුද්ධ ප්‍රේරකයක් ලෙස හැඳින්වේ. එනම් ප්‍රතිරෝධය ශුන්‍ය වෙන ප්‍රේරකයක් ශුද්ධ ප්‍රේරකයක් වේ. එනම් ප්‍රතිරෝධය ශුන්‍ය වෙන ප්‍රේරකයක් ශුද්ධ ප්‍රේරකයක් වේ. අලුත් ඡේදක ලියා ගන්න. ශුද්ධ ප්‍රේරකයක්
ප්‍රත්‍යවර්ත බල සැපීමකට සම්බන්ධ කළ විටදී ප්‍රත්‍යවර්ත බල සැපීමකට සම්බන්ධ කළ විටදී එය වටා ගොඩනැගෙන චුම්බක ක්ෂේත්‍රය ප්‍රසාරණය වීම සහ සංකෝචනය වීම හේතුවෙන් පහත සංසිද්ධි ඇතිවේ එක වෝල්ට්‍යතාවයට වඩා අංශක අණුවක පසු කලාවකට ධාරාව ඇද දමයි. වෝල්ට්‍යතාවයට වඩා අංශක අණුවක පසු කලාවකට ධාරාව ඇද දමයි. දෙක ධාරාව ගමන් කිරීමට බාධාවක් ගොඩනගයි. එය ප්‍රේරණමය ප්‍රතිපාදනය ලෙස හැඳින්වේ. වරාගෙන ලියගන්න ඉන්ඩක්ටිව් රියැක්ටන්ස්. එය ප්‍රේරණමය ප්‍රතිපාදනය ලෙස හැඳින්වේ. අලුත් ඡේදකින් ලියගන්න. ප්‍රේරණමය ප්‍රතිපාදනය සැපයුම් සංඛ්‍යාතය සහ සැපයුම් සංඛ්‍යාතය සහ දගරේ ප්‍රේරකතාවය වරහන් ඇතුලේ එල් දාගන්න. ප්‍රේරකතාවය නගරේ ප්‍රේරකතාවය මත රඳා පවතී. නගරේ ප්‍රේරකතාවය මත රඳා පවතී. නගරේ ප්‍රේරකතාවය මත රඳා පවතී.
දඟරයක 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 චුම්බක ස්ත්‍රාවයක් චුම්බක ස්ත්‍රාවයක් දඟරයක චුම්බක ස්ත්‍රාවයක් ගොඩනැගීමට ඇති හැකියාව ගොඩනැගීමට ඇති හැකියාව නගරයක චුම්බක ස්ත්‍රාවයක් ගොඩනැගීමට ඇති හැකියාව එහි ප්‍රේරකතාවය ලෙස හැඳින්වේ නගරයක චුම්බක ස්ත්‍රාවයක් ගොඩනැගීමට ඇති හැකියාව එහි ප්‍රේරකතාවය ලෙස හැඳින්වේ ප්‍රේරකතාවය හෙන්රි H කියලා සංකේතය හෙන්රි ඒකයෙන් මනින් ලැබේ ප්‍රේරකතාවය හෙන්රි අපි සංකේතයේ H විදියට දානවා හෙන්රි ඒකයෙන් මනින් ලැබේ right අලුත් ඡේදක ලියා ගන්න එහි ගොඩ නැගෙන ප්‍රේරණමය ප්‍රතිපාදනය එහි ගොඩ නැගෙන ප්‍රේරණමය ප්‍රතිපාදනය පහත ආකාරයෙන් ගණනය කළ හැකිය. එහි ගොඩ නැගෙන ප්‍රේරණමය ප්‍රතිපාදනය පහත ආකාරයෙන් ගණනය කළ හැකිය. කියලා කියන්න. Excel සමානයි 2πfl Excel සමානයි 2πfl එතන මෙතන Excel කියන්නේ කවුද? ප්‍රේරණමය ප්‍රතිපාදනය අපි මනිනවා ඕම්ස් කියන එක. L කවුද? ප්‍රේරකතාවය අපි මනිනවා හෙන්රි කියන එක. F කවුද? සැපයුම් සංඛ්‍යාතය අපි මනිනවා මොකෙන්ද? හර්ට්ස් කියන ඒකකයෙන් මනිනවා. එහෙනම් අපිට ප්‍රේරණමය ප්‍රතිපාදනය Excel L කියන්නේ මේ සමීකරණයේ ප්‍රේරකතාවය F කියන්නේ සැපයුම් සංඛ්‍යාවය. එතකොට අපිට F සහ L ගන්නවා නම් අපිට පුළුවන් Excel කියන අගය හොයාගන්න. බාධා උපත් right. අංක 3 පරිසරයට මුදා හරින අංක 3 පරිසරයට මුදා හරින සහ පරිසරයට මුදා හරින සහ නැවත අවශෝෂණය කරගන්න. ජවයක් ගොඩ නැගී. නැවත අවශෝෂණය කරගන්නා ජවයක් ගොඩ නැගී. එනම්
බාහිරට සංප්‍රයුක්ත ලෙස කිසිදු ජවයක් උදාහරණු නොලැබේ. බාහිරට සංප්‍රයුක්ත ලෙස. ඒ කියන්නේ මේ ධනයිරිනයි බලපුවම එළියට යන දෙයක් නැහැ. මොකද දෙන ප්‍රමාණය අපව ගන්නවා. එනම් බාහිරට සංප්‍රයුක්ත ලෙස කිසිදු ජවයක් උදාහරණු නොලැබේ. එබැවින් මෙම ජවය දෝලන ජවයක් නැතහොත් ප්‍රතික්‍රියක ජවයක් ලෙස හැඳින්වේ. දෝලන ජවයක් නැතහොත් ප්‍රතික්‍රියක ජවයක් ලෙස හැඳින්වේ. වරාන් ඇතුලේ දාගන්න QL අපි ඒක හඳුන්වනවා reactive power. QL අපි ඒක හඳුන්වනවා reactive power. වරාන් ඇතුලේ දාලා තුන්වරක් දාලා QL ලියලා reactive power කියලා ලියන්න. ඊට පස්සේ ලියන්න එතනම දාගන්න මේ වා කියන එක රියැක්ටිව් පවර් කියන එක ළඟ මේ වා කියන එක ගන්න මයින්ඩ් පාවිච්චි කරනවා වා කියන එක වෝල්ට් ඇම්පියර් රියැක්ටිව් වා කියන ඒක ටිකක් පාවිච්චි කරනවා මයින්ඩ් පරිපථයක ගොඩ නැගෙන දෝලන ජවය පහත ආකාරයෙන් ගණනය කළ හැකිය. පරිපථයක ගොඩ නැගෙන දෝලන ජවය පහත ආකාරයෙන් ගණනය කළ හැකිය. මේ සම්බන්ධතා තුන ලියලා මේකත් යටින් QL සමානයි VL වරක් IL, QL සමානයි VL වර්ග බෙදීම XL, QL සමානයි IL වර්ග වරක් XL. ඉතින් අමතර මෙයක් තියාගන්න VL සමානයි IL වරක් XL. VL සමානයි IL වරක් XL. අපි පොඩි උදාහරණයක් හදමු බලන්න මේක පැහැදිලි වෙන්නේ. මේක පැහැදිලි වෙන්නේ පොඩි උදාහරණයක් හදමු. 230 වෝල්ට් 50 හර්ට්ස් 230 වෝල්ට් 50 හර්ට්ස් සැපයුමකට 230 වෝල්ට් 50 හර්ට්ස් සැපයුමකට 0.5 හෙන්රි 0.5 හෙන්රි शुद्ध प्रेरकයක් සම්බන්ධ කර ඇත 230 වෝල්ට් 50 හර්ට්ස් සැපයුමකට 0.5 හෙන්රි සුද ප්‍රේරකයක්
50 හර්ට්ස් නේද? 50 හර්ට්ස් සැකයකට 0.5 කෙනෙකුගේ සුද්ධ ප්‍රේරකයක් සම්බන්ධ කර ඇත. එක ප්‍රේරණමය ප්‍රතිබාධනය සොයන්න. දෙක එක ප්‍රේරණමය ප්‍රතිබාධනය සොයන්න. දෙක පරිපථයේ ගමන් කරන ධාරාව සොයන්න. පරිපථයේ ගමන් කරන ධාරාව සොයන්න. තුන පරිපථයේ ගොඩ නැගෙන දෝලන ජවය සොයන්න. අපිට කාරණා තුනක් තියෙනවා. පරිපථයේ ගොඩ නැගෙන නැත්නම් ප්‍රේරණමය ප්‍රතිබාධනය සොයන්න කියනවා. පරිපථයේ ගමන් කරන ධාරාව සොයන්න කියනවා. ඊළඟට පරිපථයේ ගොඩ නැගෙන දෝලන ජවය සොයන්න කියලා කියනවා. අපි බලමු කොහොමද මේ ටික විසඳගන්න කියලා. Right. මම එතකොට මේ පරිපථය ඇඳුනොත් මට අඳින්න පුළුවන් දෙන්න. මම මේ පැත්තට අඳින්නකො. මේකට අඳින්න යන පැත්තට. මෙන්න මේ වගේ පරිපථය. මෙයාට දීලා තියෙනවා 230 වෝල්ට් 50 හර්ට්ස් අපේන. එතකොට මෙතනින් යනවා IL කියන ධාරාව. එතකොට මෙයා දෙක VL නෙමෙයි. මේක නේ. එතකොට L සමානයි 0.5යි එන්න. අපෙන් අහනවා XL. XL කොහොමද හොයන්නේ? 2πfL. එතකොට මේක 22 වැඩි කිරීම 5 කියන්නේ 22 බෙදීම 8 වැඩි කිරීම F සංඛ්‍යා දෙකේද? 50 හර්ට්ස් වැඩි කිරීම L කීයද? 0.5යි එන්න. එතන මේක සුළු කරපුවම අපිට එනවා ප්‍රේරණමය ප්‍රතිබාධනය. 2 වැඩි කිරීම 5 වැඩි කිරීම 50 වැඩි කිරීම 0.5යි. ඒක සුළු කරපුවම එනවා මට 157.0 වටේ ළමන් නිකන් ආසන තුන්ගෙන 0.8යි බාධාවක්. ඒ නිසා මොනවද වෙන්නේ? ඕම්ස් වලින්. ප්‍රේරණමය ප්‍රතිබාධයෙන් මට එන්න ඕනේ ඕම්ස් වලින්. මම ආයෙත් කියන්නම්. අපි හොයන සූත්‍රය මොකද්ද? ප්‍රේරණමය ප්‍රතිබාධනය කරන්නේ XL සමානයි 2πfL. ඒතර XL කියන්නේ මොකද? ප්‍රේරණමය ප්‍රතිබාධනය. සැපයුම් සංඛ්‍යාතයේ 50 හර්ට්ස් ඒක දීලා. ප්‍රේරකතාවය L 0.5 කියන්නේ. මේක නියතයි. දෙක වැඩි කිරීම 5 කියන්නේ 22 බෙදීම 8යි. ඒතර මේක සුළු කරපුවම මට මේ උත්තරය එනවා. ඊට ධාරාව. ඒතර අපි දන්නවනේ I ට ආර්ය සමීකරණය I divided by V බෙදීම R නේ. එහෙනම් මේකට සමගාමීවම IL හොයනකොට VL බෙදීම එතකොට අපි V සමානයි IR ගෙන් ගත්තොත් I කියන්නේ V බෙදීම R නේ. ඒක අපි ඉගෙනගෙන තියෙන විදිහට. ඒතර මේකට දැම්මොත් මට ලියන්න පුළුවන් IL සමානයි VL බෙදීම R වලට කවුද දෙන්නේ? XL. එතන VL මෙහා දෙපස වෝල්ටේජතාවය කොච්චරද? 230. XL අපි මෙතනින් හොයාගත්තා කීයද? 150.08යි. එහෙනම් මට IL එනවා.
1.4යි 6යි යන පුළුවන් I. දැන් ඊළඟට ඩෝල්න Java යනවා QL. සමීකරණ ගොඩක් තියෙනවා මම එකක් ගන්නවා QL සමානයි මට පුළුවන් VL වරක් IL දාන්න. දැන් ඕන එකක් දැන් නැහැ සමීකරණ මම එකක් දාන්නකෝ දැන්. ඒතර VL කීයද? 230යි පොර. IL මෙතන කියනවා කීයද? 1.4යි 6යි ඇම්පියර්. QL තුන්සිය 35.8යි ඒකකේ මොනවද? වාට්. වොට් කියලා දාන්න බැහැ. ඔන්න අපි සරල ගානක් සලුවා. මම බලාපොරොත්තු වෙනවා මේක එහෙමයි තියරි අපි ගොඩාක් දුරට යන්න බලාපොරොත්තු වෙන්නේ ඔයගොල්ලෝ මොනවාරි මූලික දැනුම ඕන වෙනවා ඉස්සරහට කතා කරගන්න. අපිට ඒ නිසා තමයි මම මේ මූලික දැනුම ටික කතා කරගන්නේ. නැත්නම් අපිට සමහර දේවල් විග්‍රහ කරන්න ගියම ඉස්සරහට විග්‍රහ කරගන්න බැරි වෙනවා. මොකද මූලික පාදක දැනුමක් නැතුව සමහර දේවල් අපිට විග්‍රහ කරගන්න බෑ. ඒ නිසා තමයි මම පාදක දැනුමක් හදාගෙන යන්නේ. අපිට මෙන්න මේ සිද්ධාන්තික කරුණු ටික තව ක්ලාස් 2ක් 3ක් වාගේ ඉවර කරගන්න පුළුවන්. සිද්ධාන්තික කරුණු ටික තව ක්ලාස් 2ක් 3ක් විතර වාගේ ඉවර කරගන්න පුළුවන්. එතකොට ඊට පස්සේ මම ඔයගොල්ලන්ට ප්‍රායෝගික පැත්තට එන කරුණු ටික. ඒ කියන්නේ ඔය 2way circuit, intermediate circuit, කොහොම තියෙනවනේ master switch circuits, ඔය වගේ circuits තියෙනවනේ. circuit ටික, ඊට single phase motors, three phase motors, ඒ වගේ තියෙන starting methodologies නැත්නම් ඔය direct online circuit කියනවා, power to circuit එක කියනවා, tunnel circuit කියනවා. අපි ඔය වගේ practical වැඩ ටිකට යනවා. මම හිතන්නේ ඉස්සෙල්ලා අපිට wire සහ brake selections කියන එක කතා කරගන්න මේ protection පැත්ත කතා කරගන්න ඒක කතා කරගන්න වෙයි. අපි ඒ වගේ අපි මේක පෙළ ගස්සගෙන යමු. එතකොට මම අයෝගලන් ක්ලාස් එක දාන්නේ අඟහරුවාදට. සඳහන් මේ දාන්නේ අඟහරුවාදට. ඊට අමතරව කාලය මදි වෙන නිසා මම ඉරිදා උදේට ක්ලාස් එකක් දානවා. පුළුවන් කට්ටිය ජොයින් වෙන්න මම කොහොමද වීඩියෝ එක අප්ලෝඩ් කරනවානේ. එහෙම ගැටලුවක් නැහැ. පුළුවන් කට්ටිය ජොයින් වෙන්න. මම ඉරිදාට ක්ලාස් එකක් දාන්න බලාපොරොත්තු වෙනවා උදේට. මොකද ටිකක් වේගවත් කරගෙන අපි මේක තව පොඩක් ඉස්සරහට යන්න වෙනවා. මොකද කාරණා ගොඩක් තියෙනවා. පැය එකමාරක් විතර කතා කරලා ඉවර කරගන්න බෑ. එහෙනම් ඉතින් ක්ලාස් එකක් දාලා මේ දවස් ටික මොකද අපි ඉරිදාට වැඩ කටයුතු නෑ. මට ඇත්තටම ක්ලාසස් යන්න විදියක් නෑ මේ නිරෝධාන නිසා. ඒ නිසා මම ගෙදර ඉන්නේ. ඉරිදා උදේට මම ක්ලාස් එකක් දාන්නම්. 8:00 වගේ ස්ටාර්ට් වෙනට 8 කියමුකෝ. 8 ඉඳන් ස්ටාර්ට් කරන්න මම ටයිම් එක දානවා. 8 ඉඳන් 10:00 11 වෙනකම් අපි ක්ලාස් එකක් දානවා. එහෙමනම් මම අද අපේ ක්ලාස් එක නවත්තනවා. සියලු දෙනාටම සුබ රාත්‍රියක්.